සන්ධ්‍යාවක් වේවා ආදරණීය ද්වේෂිතේ සුපුරුදු විදියට අපි දෙවන සතිය තුල බදාදා රාත්‍රී 7ට 7 ගොඩක් ප්‍රමාදනා හෙතු මේ ළමයි සම්බන්ධ වෙන්න 7 කිව්වට 7ට වඩා පරක් වෙනවා ඒකයි මේ ටිකක් ප්‍රමාද වෙන්නේ පුතේ. නමුත් අපි ඉදිරි සතිවලදී වෙලාවටම පටන් ගන්නවා. ඔයාලා පොඩ්ඩක් 6:50 වගේ වෙද්දි ලොගින් වුණා නම් 7 වෙද්දි ලොගින් එක අපිට අවසන් කරගන්න පුළුවන්. අර 7ට ලොගින් වෙද්දි තමයි චුට්ටක් ගැටලුවක් වෙන්නේ. අපි ඒක ඉදිරියේ හදාගමු තම දෙවෙනි දවස. හොඳයි එහෙනම් අද දවස තුලත් අපි බලාපොරොත්තු වෙනවා උසස් පෙළ විභාගයට අදාළ විශේෂ පාඩමක් ආවරණය කරගන්න. ඒකම පණිවිඩ කිහිපයකුත් තියෙනවා. තවමත් ළමයි ලොගින් වෙන නිසා ඒ පණිවිඩ කිහිපය මම තාමත් කෙටියෙන් පැහැදිලි කරන්නම්. පුතේ අපේ පන්තිය අද සිට ඔයාලා උසස් පෙළ විභාගයේ ලියන දවස දක්වාම ඔන්ලයින් ක්‍රමයට බදාදා රාත්‍රී 7 ඉඳන් මේ විදිහට පවත්වනවා. දේශනය එකමාරක කාලයක් 7 සිට 8:30 දක්වා පවත්වනවා. නමුත් ඊට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන් දේශනය අවසන් කරද්දී. ඒ වගේම මේ වෙද්දී ඔයාලගේ කණ්ඩායම් වල ෂෙයා කරනවා ඇති අපි කරන්න බලාපොරොත්තු වෙන සිලබස් එක. ඒ සිලබස් එක සම්පූර්ණයෙන්ම පුතේ ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ඇක්ටිව් වොයිස් වාක්‍ය 12, පැසිව් වොයිස් වාක්‍ය 8, මොඩල් ෆෝම්ස් ටික, WH ෆෝම්ස් ටික, B verbs ටික ඇතුළව ඔයාලගේ 2012 සිට 20 දක්වා පේපර්ස් ටික, ඒ වගේම ඩයලොග්ස් හදන විදිය, කම්ප්‍රිහෙන්ෂන් ප්‍රශ්න ඒ තේරුම් ගැනීම, ඒ වගේම සමරයිසින් රචනා ලිවීම, ලෙටර්ස් ලිවීම ඇතුළු සියලුම කොටස් ටික, ඒ කියන්නේ පේපර් එකක ඒ සාමාර්ථයකට අදාළ සියලුම කොටස් ටික අපි මේ පන්තිය තුල ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සමහරක් දරුවන්ට හිතනවා ඇති දීලා තියෙන සිලබස් එක ටිකක් විශාල සිලබස් එකක්. උදාහරණයක් විදිහට අවුරුදු දෙකමාරෙම සිලබස් එක හා සමාන සිලබස් එකක් තියෙන පුතේ. නමුත් ගැටලුවක් ඇති මේ මාස 5ක විතර කාලයක් තුල මේක අවසන් කරන්නේ කොහොමද කියන එක. ඒක ගැටලුවක් කරගන්න එපා. කරන්න පුළුවන් නිසා මම දීලා තියෙන්නේ අනිවාර්යයෙන්ම විභාගයට පෙර කල් ඇතුව අපි මේ සිලබස් එක අවසන් කරලා ඔබට පොරොන්දු වෙච්ච විදිහට පේපර් සාකච්ඡා කිරීම, පළාත් පේපර්, ඒ වගේම පසුගිය පාස් පේපර් සහ මොඩල් පේපර් සාකච්ඡා කිරීම අපි අවසන් කරනවා නියමිත කාල සීමාව තුළ. ඒක අපිට කරගන්න පුළුවන්. අපි මේ මුල් දේශන නිසා තරමක් හිමිහිට කරගෙන යන්නේ. නමුත් ඉදිරියේදී අමතර දේශන දාන්න මම බලාපොරොත්තු වෙනවා. දේශන හැම එකක්ම අමතර දානේම කාණ්ඩ දෙකකින් දානවා. ඒ නිසා ඔබට වෙලාවන් දෙකක් තුල ලැබෙන නිසා ගැටලුවක් නැතුව එක වෙලාවක් තුල සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙවි. ඒ වගේම පුතේ අද දවස තුලින් මම පොදුවේ පන්තිය නෝටිස් කිරීම නතර කරලා අපි තෝරගත්ත ළමයි වෙනුවෙන් පමණක් ලබන සතිය තුල පන්තිය පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔබත් වැඩසටහනත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් කණ්ඩායම්වල විස්තර ඇති ඒ ආකාරයෙන් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අලුත්ම දරුවෝ මෙතන ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් 2021 A level revision කියලා ටයිප් කරලා 0.71 950 6885 0.71 950 6885 කියන ෆෝන් නම්බර් එකට පුතේ මැසේජ් එකක් දාන්න 2021 A level revision කියලා ටයිප් කරලා ඒක ඔයාලට පුළුවන් ඒ කණ්ඩායමට එකතු වෙන්න. ඒ වගේම පුතේ දැන් මේ වෙද්දිත් ළමයි මුදල් ගෙවාගෙන යනවා. නමුත් ක්වොරන්ටයින් ගැටලුව නිසා හුදකලා කරපු ප්‍රදේශවල මුදල් ගෙවන්න අපහසුතාව තියෙන දරුවෝ ඇති. ඒ අයට අවස්ථාව තියෙනවා පසුව මුදල් ගෙවන්න සාමාන්‍ය විදිහට ඉදිරියේදී ලබන සතියේ සිට දේශනෙත් එක්ක සම්බන්ධ වන්න. ඒ වගේම අදින් පසුව අපි මේ සතියෙන් පසුව පොදුවේ ලින්ක් එක ලබා දීමක් කරන්නේ නැහැ. අර අපිට විස්තර ලබා දෙන ගෙවීම් කළ හෝ නොකළ එක ගැටලුවක් නැහැ. නමුත් විස්තර ලබා දීපු දරුවන් සඳහා පමණයි අපි ලින්ක් එක ලබා දෙන්නේ. මේක අදාළ වෙන්නේ නැහැ 2021 A level revision කියන WhatsApp කණ්ඩායමේ ඉන්න අයට අදාළ නැහැ. ඒ අයගේ කණ්ඩායම තමයි නිවැරදි කණ්ඩායම ඉදිරි දේශන සියල්ල ලින්ක් දැනුවත් කිරීම හරහා සිද්ධ වෙනවා. ඒ වගේම ළමයි කිහිප දෙනෙක් විමසපු ප්‍රශ්නයක් තමයි කණ්ඩායම් වලින් remove කරලා, leave කරලා, left කරලා කියලා ළමයි අහනවා. පුතේ ඔයාලව විශේෂ කණ්ඩායමකට අපි ඇතුළත් කරාට පසු උදාහරණයක් විදිහට 2021 A level revision කියන කණ්ඩායම කියලා හිතන්නකෝ මේක රැඩ් කරාට පස්සේ අනිත් කණ්ඩායම් වලින් ඔබ ඉවත් කිරීමක් කරනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද ඔබ විශේෂ කණ්ඩායමකට අපි ඇතුළත් කරාට පසුව තමයි අනිත් කණ්ඩායම් වලින් ඉවත් කිරීම කරන්නේ. ඒ එකම පුතේ මතක් කරන්න ඕන ඔයාලා උසස් පෙළ කරන දරුවෝ දැන් අවබෝධයක් තියෙන දරුවෝ මේ විභාගයෙන් පස්සේ විශ්වවිද්‍යාලයට එහෙම නැත්නම් සමාජයට රස්සාවකට යන්න ඉන්න දරුවෝ ඒ නිසා පුතේ අපි පැහැදිලිව මැසේජ් එවනවා. ඒව කියවන්න. නැත්නම් මේ උඩ මැසේජ් එක තියාගෙන යටින් තව ඒ ප්‍රශ්නේම ඔයාලා අහනවා. හැමෝම නෙමෙයි කිහිප දෙනෙක් එහෙම අහනවා.
ඒ නිසා පුතේ හොඳට දාන දේ පිළිබඳව විමසීමෙන් ඉන්න. හොඳට මැසේජ් එක කියවන්න. දැන් දේශනේ ලින්ක් එක උඩ තියෙනවා. නමුත් යටින් අහනවා මම කියනවාද කියලා. එහෙම කරන්න එපා. හොඳ විමසීමකින් කටයුතු කරන්න. අපි පැහැදිලිව මැසේජ් දානවා. ඒ වගේම ඔයාලා විමසීමක් කරද්දී පුතේ ඒකත් මතක් කරන්න ඕන. ළමයි කියනවා නිකමට මැසේජ් එකක් දාලා ක්ලාස් එකට ඇඩ් කරන්න. ඒතර අපි දන්නේ මොනවද ක්ලාස් කියලා. ඩිප්ලෝමා තියෙනවා, සර්ටිෆිකේට් තියෙනවා, A level තියෙනවා, O level තියෙනවා, තව ක්ලාසස් ගණනාවක් තියෙනවා. කොයිකද කියලා අපි දන්නේ. ඒ නිසා එහෙම මැසේජ් එකක් යාළුවෙක්ට හරි කියලා දාවනවා නම් පැහැදිලිව 2021 A level පන්ති. අන්න එහෙම පැහැදිලිව ටයිප් කරලා තේවන්න නැත්නම් අපි මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙම වුණාම අපේ ඔබගේ වෙලාවකට යෑමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් දැනුවත් කිරීම අවසන් පුතේ අපි අපේ පාඩමත් එක්ක අද දවස් තුන සම්බන්ධ වෙමු. ගිය සතියේ මම ඔබට කියා දුන්න ඉතාමත් විශේෂ පාඩමක් අපිට වැඩි උගන්වන්නේ නැති නැත්නම් අපිට ඉගෙන ගන්න හම්බෙන්නේ නැති. නමුත් පේපර් එකට අනිවාර්යයෙන් ඉන්න පාඩමක් අපි ගිය සතියේ කතා කළා. present perfect continuous tense 10 වෙනි වාක්‍ය රටාව. ඒ අනුව පුතේ අද මම බලාපොරොත්තු වෙන ඔබට උගන්වන්න මේ tense එකේ අතීත කාලය පිළිබඳව 11 වෙනි වාක්‍ය රටාවද උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන සතියේ සිට දවසකට ටෙන්සස් 3ක් හිතන්න present දැන් perfect කියන වාක්‍ය රටාවේ ටෙන්සස් 3ම continuous කියන වාක්‍ය රටාවේ ටෙන්සස් 3ම එහෙම මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් හැමෝටම තේරෙන විදියට හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් විදියට තමයි පුතේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා දුර්වලයි තේරෙන්නේ නැහැ කියලා ගැටලුවක් කරගන්න එපා. හැමෝටම තේරෙන විදියට තමයි අපි ඉගෙනීම කරන්නේ. පුතේ අද ටොපික් එක අපි දාගමු. The past perfect continuous tense. The past perfect continuous tense. බෝඩ් එකේ එක තැනකට පොඩ්ඩක් ලයිට් එළියක් වැදිලා තියෙනවා අර past කියන තැනට. නමුත් ඒක එච්චර අපහැදිලි නෑ පුතේ ලියා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. The past perfect continuous tense. පුතේ ගිය සතියේ අපි කතා කරේ මේකෙම වර්තමාන අවස්ථාව present perfect continuous tense එක. ඒ tense එකේම ඊළඟ වාක්‍ය රටාව, ඒ කියන්නේ 11 වෙනි වාක්‍ය රටාව තමයි the past perfect continuous tense. මේක අපිට ලිවීමට ඔයාලා රචනා ලියන්න ඕන, ස්ටෝරි ලියන්න ඕන, ඩයලොග්ස් ලියන්න ඕන. එතෙන්ට පුතේ මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පළමු කොටසේ සහ දෙවෙනි කොටසේ මේ කොටස් දෙකේම grammar වෙනුවෙන් ඔයාලට මේ පාඩම අවශ්‍ය වෙනවා. grammar ප්‍රශ්නවලදී, ප්‍රශ්න නිර්මාණය කරන ප්‍රශ්නවලදී මේව අවශ්‍ය වෙනවා. මේ උගන්වන තේරි හොඳට බලා ගන්න. මම පේපර් සාකච්ඡා කරද්දී මේ tenses එකක් කොහොමද පේපර් එකෙන් එන්නේ, මොන වගේ තැනකදීද අපිට මේ tense එකට මුහුණ දෙන්න වෙන්නේ පේපර් එකේ කියන එක මම ඔබට පැහැදිලි කරන්නම්. The past perfect continuous tense. continuous එකේ අතීත අවස්ථාව. දැන් පුතේ මෙතන ගත්තොත් perfect කියන වාක්‍ය රටාවක් මේකේ තියෙනවා. continuous කියන වාක්‍ය රටාවක් මේකේ තියෙනවා. අර simple කියන වාක්‍ය රටාවක් past එක හරහා සම්බන්ධ වෙනවා. ඒ අනුව simple වාක්‍ය රටාවක්, perfect වාක්‍ය රටාවක්, continuous වාක්‍ය රටාවක්, මෙන්න මේ කියන වාක්‍ය රටා තුනම ඒකාබද්ධ වෙලා තමයි පුතේ past perfect continuous tense එක හැදිලා තියෙන්නේ. ඒ අනුව අපි මේක හඳුන්වනවා 11 වෙනි වාක්‍ය රටාව කියලා. 11 වෙනි වාක්‍ය රටාව. උදාහරණට මතකයි මම ගිය සතියේ කියා දුන්න වාක්‍යයක් හදන්න අවශ්‍ය ෆෝමැට් එක. අපි දන්නවා මේ ෆෝමැට් එක තිබ්බොත් ඕනම වාක්‍යයක් අපිට හදාගන්න පුළුවන් ඉතාමත්ම පහසුයි. ඒතර පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ ෆෝමැට් එක විතරයි. සාමාන්‍ය පුතේ වෙන ක්ලාසස් වල කරන්නේ ඔයාලට උදාහරණ දීලා උදාහරණ කටපාඩම් කරවනවා. එහෙම නැත්නම් ටියුට් වල උදාහරණ බර ගණන් දීලා ලියවනවා. නමුත් අපි එහෙම නැහැ. ඉතාමත් කෙටියෙන් විනාඩි 5න් 10න් ගොඩ යන්න පුළුවන් විදිහට කෙටි ක්‍රම හරහා තමයි වැඩසටහන කරන්නේ. හොඳම උදාහරණය තමයි අපි ලබා දීලා තියෙන සිලබස් එක. ඔබට තියෙන කාලය මාස 5යි. ඉතාමත් කෙටි කාලයක්. නමුත් අපි පුළුල් සිලබස් එකක් දීලා තියෙනවා. මේ සිලබස් එක පුතේ ඔයාලට දැනෙන්න අවසන් කරනවා, ඔයාලට තේරෙන්න අවසන් කරනවා. නැත්නම් අපි නිකන් උගන්වලා අවසන් කිරීමක් නෙමෙයි. ඔයාලට තේරෙන විදියට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් විදියට මේ සිලබස් එක අපි අවසන් කරනවා.
ඉතාමත් විශේෂ වූ කෙටි ක්‍රම වලට තමයි ග්‍රැම උගන්වන්නේ. ඒ නිසා යන කාලය අවම කාලයක් තුල කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට මතක තියාගන්නත් ඉතාමත්ම පහසුයි. The past perfect continuous tense. හොඳයි. දැන් ඔබට මතකයේ තියෙන්න ඕන පුතේ ගිය සතියේ මම වාක්‍ය රටාවක් දුන්නා. ඉඳපු දරුවෝ මෙතන අනිවාර්යයෙන්ම ඇති. එතෙන්දි මතකයි සබ්ජෙක්ට් එක වාක්‍යයේ සම්බන්ධ වෙලා ඒ සබ්ජෙක්ට් එකත් එක්ක have been සහ has been සම්බන්ධ වුණා. ඊළඟට verb එකට ing සම්බන්ධ වුණා පුතේ. අවසානයේ තමයි object එක සම්බන්ධ වුණේ. පුතේ මේ වාක්‍ය රටාවත් ඒහා සමීපව විදියට යන්නේ. මෙතෙන්දි පුතේ වාක්‍යයක් හදද්දී අපි ඉස්සරහටම subject එක ගන්නවා. මේව මම ගිය සතියේ පැහැදිලි කරා. subject වෙන්නේ මම කියන I කියන අවස්ථාව. මගේ ඉස්සරහ කෙනෙක් ඉන්නවා නම් ඔයා ඔබ කියන you කියන අවස්ථාව. කණ්ඩායමක් ඉන්නවා නම් අපි කියන we කියන අවස්ථාව. එහෙම නැත්නම් එයාලා ඒගොල්ලෝ කියන they කියන අවස්ථාව. පිරිමි ළමයෙක් වගේ ඉන්නවා නම් පුතේ he කියන ඔහු කියන අවස්ථාව. ගැහැණු දරුවෙක් ඉන්නවා නම් ඇය නැත්නම් she කියන අවස්ථාව. බල්ලෙක් පුසෙක් සතෙක් නම් අපි ඌ කියලා කියනවා. එහෙනම් it කියන අවස්ථාව. මේට අමතරව පුතේ කෙනෙක්ගේ නම, කමල්, සම්පත්, නිමාලි, මැනේජර්, mother, sister මෙන්න මේ වගේ එකක් තමයි subject එකක් බවට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එයන්ව subject එක මම ගිය සතියේ පැහැදිලි කළා. ඒ වගේම ගිය සතියේ සම්බන්ධ වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් එයාට පුළුවන් ගිය සතියේ රෙකෝඩ් එක ලබා දෙන්න. නමුත් ඉදිරියේදී අපි හැම සතියෙම රෙකෝඩ් දෙන්නේ අවශ්‍යතාවය තියෙන අය දැනුවත් කරොත් අපි එයාට රෙකෝඩ්ස් ලබා දීම කරනවා. subject ඊළඟට පුතේ ගිය සතියේ නම් present අවස්ථාව කතා කරපු නිසා have been එකයි has been එකයි තිබ්බේ. දැන් පුතේ මෙතෙන්දී had been එක තමයි භාවිතා වෙන්නේ. had been. දැන් have been has been වෙනුවට දැන් ඉන්නේ පුතේ had been කියන අවස්ථාව. ඊළඟට අපි verb එක සම්බන්ධ කරනවා. verb එක සම්බන්ධ කරනවා. පුතේ ඒ සතියේ වගේම තමයි මෙතනදී verb එකේ ing අවස්ථාව ගන්න ඕන. ඒ කියන්නේ දැන් go කියන ක්‍රියාපදය ගත්තොත් මේක going වෙනවා. come කියන අවස්ථාව ගත්තොත් coming වෙනවා. eat කියන අවස්ථාව ගත්තොත් eating වෙනවා. හැම වෙලාවෙම verb එකේ ing අවස්ථාව. එහෙමනම් verb එකට එකතු කරමු අපි ing. පුතේ අවසානයේ සම්බන්ධ කරන්න object එක හෙවත් කර්මය. object එකවත් කර්මය. මම මේවා ගොඩක් දුරට පැහැදිලි කරා ගිය සතියේ tense එකත් එක්ක. දැන් මොකක්ද වාක්‍ය රටාව? මුලට එන්නේ subject එක. subject එකත් එක්ක had been ගන්නවා. දැන් ගිය සතියේ නම් පුතේ මම සංසන්දනාත්මකව යන්නේ වලට මතක තියා ගැනීමට සහ තේරුම් ගන්න පහසු වෙන්න. එතන තිබ්බ පුතේ have been has been. ඒ අනුව අපි ඒ දෙන්න වෙන් කරේ subject එකත් එක්කනේ. මේ subject එක බහුවචනයක් විතර තිබ්බොත් පුතේ අපි have been එක ගත්තා. ඒක පුතේ ඒක වචනයක් විතර තිබ්බොත් has been එක ගත්තා. නමුත් මෙතන එහෙම නැහැ. මෙතන subject එක බහුවචනයක් වෙන්නත් පුළුවන්. ඒක වචනයක් වෙන්නත් පුළුවන්. බහුවචනයක් වෙන්නත් පුළුවන්. ඒක වචනයක් වෙන්නත් පුළුවන්. පොදුවේ පුතේ had been එක ගන්න. දැන් we කියලා આવොත් we had been. they කියලා આવොත් they had been. නිමාලි කියලා આવොත් නිමාලි had been. he කියලා આવොත් he had been. පොදුවේ had been ගන්න. ඊළඟට පුතේ verb එක දාලා ඒකට ing දාන්න. අවසානයේට object එක දාන්න. දැන් පුතේ මේක වාක්‍ය රටාව විදිහට ලියන්න. මේක වටේ කොටුවක් ගහගමු. ලස්සනට එහෙම නැත්නම් highlight එකක් දෙනවා highlight කරගන්න. අඩුම තරමේ පාට පෑනක් තියෙනවා නම් මේක පාට පෑනකින් පැහැදිලිව සටහන් කරගන්න. මොකද වාක්‍ය රටාවේ සියලුම ග්‍රැමර් නීති ටික සැකසෙන්නේ පුතේ නිර්මාණය වෙන්නේ මේ වාක්‍ය රටාව මූලික වෙලා. මේක පැහැදිලිව සටහන් කරගමු. ඉතින් තාමත් සරල ලේසි ක්‍රමවේද වලට උගන්වන්නේ. මේව පාඩම් කරන්න ඔයාලට මහ ලොකු කාලයක් යන්නේ නැහැ. මේ යන රටාවට ඔයාලට දවසේ පාඩම විනාඩි 3න් විනාඩි 4න් පාඩම් කරගන්න පුළුවන්. මහා ලොකුවට පාඩම් කරන්න සටහන් දෙන්නේ නැහැ. අවශ්‍ය සියල්ල කරනවා. පේපර්ස් වල සියලුම කොටස් ටික පැය දෙකමාර පේපර් එකයි පැය 3 පේපර් එකයිනේ හම්බෙන්නේ. 1 2 සියලුම කොටස් ටික පුතේ 100%ක්ම ආවරණය කරනවා. කිසිම තැනක අඩුවක් හිටින්නේ නැති වෙන බෝඩ් එක පේන්නේ නැති කෙනෙක් ඉන්නවා පුතේ. ඔයා මේ වෙන වෝල් එකක කාගේ හරි ඇත්තේ පොඩ්ඩක් ඩබල් ටච් කරලා බලන්න. නිසා හැමෝටම තේරෙන විදිහට තාමත් සරලව උගන්වන්නේ.
පුතාලත් 2021 A level කරන අය ඔයාලත් බලාපොරොත්තු වෙනවා නම් මෙතන විස්තර එව්වේ නැති අනිත් අයත් බලාපොරොත්තු වෙනවා නම් ඉහළම සාමාර්ථයකට යන්න A passes එකක් යන්න B passes එකක් යන්න ඔබ ඉතාමත්ම දුර්වල නම් අඩුම තරම S එකකට නැත්නම් C එකකට යන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුතේ මම දුරකථන අංකය කියන්නම් අවශ්‍ය සටහන් කරගන්න A level revision එකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා නම් අපි සිලබස් එක ඔක්කොම දීලා තියෙනවා group වල සිලබස් එක දැනුත් අපි මේ message wall එකට දාලා තියෙනවා කවුරු හරි කෙනෙක් ඉදිරියේ වැඩසටහනට එකතු වෙන බලාපොරොත්තු වෙනවා නම් 071යි 950යි 68යි 85 071යි 950යි 68යි 85 අනේ දුරකථන අංකයට පුතේ පැහැදිලිව 2021 A level revision කියලා ටයිප් කරලා මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න පුතේ අපි රිවිෂන් ක්ලාස් එකට ඔයාලව ඇඩ් කර ගැනීම කරනවා ඊට පස්සේ අපි මාසික රුපියල් 1000ක ගාස්තුවක් අය කරනවා දේශන වෙනුවෙන් ඔබට ඒක ගෙවන්න කාලය අපි දෙනවා මොනවා හරි ක්වොරන්ටයින් ප්‍රශ්න තියෙනවා නම් ඒවට කාලය ලබා ගන්න පුළුවන් ලබන සතියේ සිට පුතේ පොදුවේ ලින්ක් එක ලබා දීමක් කරන්නේ නැහැ අර විස්තර එවලා වැඩසටහනත් එක්ක එකතු වෙච්ච අය සඳහා පමණයි අපි ලින්ක් එක ලබා දෙන්නේ ලබන සතියේ සිට ප්‍රශ්න ගැටලු තියෙනවා එවන්න අපතේ රිවිෂන් තියරි කියලා දෙකක් නැහැ මම දෙකම එකට යන්නේ රිවිෂන් එකක් විදිහට යන්නේ දැන් ඔයාලගේ වෙන සබ්ජෙක්ට් ගත්තොත් තියරි ක්ලාස් එක රිවිෂන් ක්ලාස් එක දෙකක් යනෝනේ මම මේකේ දෙකම එකට කරනවා තියරි එකක් කරනවා රිවිෂන් එක ඒ කියන්නේ දෙකම එකට කරනවා පේපර්ස් ටිකක් කරනවා ඇක්ටිවිටීස් ටිකක් කරනවා දැන් රිවිෂන් එකේ වෙන්නේ ඒ ටිකනේ ඒ වගේම ඉගැන්වීම කරන්නේ තියරි එකනේ ඔය කොටස් දෙකම මේ ක්ලාස් එක තුල බදාදා කරනවා මේ වෙලාවට බදාදා රාත්‍රී 7 සිට 8:30 දක්වා 8:30 දාලා තියෙන 8:30ට තව තියෙනවා හයි ඩිප්ලෝමා ළමයින්ගේ දේශනයක් ඒ නිසා 8:30 දාලා තියෙන නමුත් පුතේ 8:30ට වඩා වෙලාවක් අමතරව වැටේවි ඒ වගේම අනිවාර්යයෙන්ම හැම බදාදම තියෙනවා දැන් හිතන්නකෝ පුතේ මාස දවස් 5ක් තිබ්බ කියලා බදාදා එහෙම වුණා කියලා දවස් 4කට සීමා වෙන්නේ නැහැ දවස් 5ම දේශන යනවා අමතර දේශනත් ඉදිරියේදී වැටේවි විභාගෙට පෙර කොහොමද තව මාසයක් විතර කරලා අමතර දේශනක් දානවා සීලම පේපර්ස් පුතේ සාකච්ඡා කරනවා ඔබට අවශ්‍ය නිබන්ධන PDF විදියට මම ලබා දෙනවා. ඔබට අවශ්‍ය papers සියල්ල PDF විදියට ලබා දෙනවා. ඕගලන්ට print එකක් ගන්න පුළුවන් විදියට print ගන්න බැරියට phone එකේ තියාගෙන බලන්නත් පුළුවන්කම තියෙනවා. ඉක්මනින්ම වාක්‍ය රටාව දාගමු. ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම දැක්කා මම මේ තව ටිකක් ඉදිරියට ගිහිල්ලා ඒ ටික පිළිතුරු ලබා දෙන්නම් පැහැදිලි කිරීම කරන්නම්. 2022 ළමයින්ට තියෙනවා පුතේ තවම එයාට පටන් ගත්තේ නැහැ. තව ටික දවසක් ප්‍රමාද වෙනවා 2022 පටන් ගන්න. මම ඒක දැනුවත් කරන්නම් ඔයාලා ඉන්න group වලට ඉදිරියේදී. ඒ වගේම වැදගත්ම දේ එවන පණිවිඩ හොඳින් බලන්න සහ ඔබ අපිට යම් විමසීමක් කරද්දී පැහැදිලිව ඒ විමසීම පුතේ කරන්න. ඒ වගේම මේ වෙද්දී මුදල් ගෙවුව සියලුම ළමයින්ට අපි අංකයක් ලබා දීලා ඇති. මුදල් ගෙවුව සියලුම අයට අංකයක් ලබා දීලා ඇති පුතේ. අනිත් අයට ගැටලුවක් නැහැ. ඔබට ලැබුණු අංකය පරිසම් කරගන්න ඔබ විභාගෙට ලියන දවස දක්වාම ඔබ අප හා සම්බන්ධ වෙන්නේ ඒ ලබා දීපු අංකය තුලින්. අද දවස තුල අපි attendance mark කරන්නේ නැහැ. ඉදිරියේදී අපි attendance mark කිරීමකුත් කරනවා. numbers ටික message එක wall එකට ලබා දෙන්නම්. පුතේ මෙතන දරුවෙක් මම දැක්ක ප්‍රශ්නයකට අහලා තියෙනවා ඒක වචන බහුව වචන දෙකටම පොදුවේද had been කියලා. ඔව් දෙකටම පොදුවේ තමයි පුතේ had been භාවිතා කරන්නේ. යටින් ස්ටාර් මාක් එකක් තරු ලකුණක් දාලා මෙහෙම පුංචි සටහනක් දාගන්න. තරු ලකුණක් දාලා ලියන්න පුතේ. අවශ්‍ය අය විතරක් ලියන්න. ඒ කියන්නේ දැන් මේක තේරෙන අය ලියන්න අවශ්‍ය නැහැ. හොඳේ. ටිකක් අර අපැහැදිලි වගේ අය ඉන්නවා නම් ලියා ගන්න. තරු ලකුණක් දාලා ලියන්න. ඒක වචන සහ බහුවචන යන ඒක වචන සහ බහුවචන යන සෑම කර්තෘ පදයකටම පුතේ නම්බර්ස් ලබා දුන්නේ මුදල් ගෙවීම කරපු අයට පමණයි අනිත් අයට නෙමෙයි. ඔබ මුදල් ගෙවලා අර රිසිට් පත විස්තරත් එක්ක එව්වට පස්සේ තමයි ඔබට මෙහෙන් නම්බර් එකක් ඉෂුව කිරීම කරන්නේ. දැනට ලබා දෙන්නේ
දෙන්නේ නැහැ පොදුවේ අර මුදල් ගෙවලා රිසිට් එකට පස්සේ තමයි අංක ලබා දීමක් කරන්නේ. ඒක වචන සහ බහු වචන යන සෑම කර්තෘ පදයකටම පොදුවේ had been භාවිතා කරයි. had been ස්පෙලිං බෝඩ් එකේ තියෙනවා. ඒක වචන සහ බහු වචන යන සෑම කර්තෘ පදයකටම පොදුවේ had been භාවිතා කරයි. සෑම විටම එතෙන්ටම දාමු. සෑම විටම ක්‍රියාපදයේ ing අවස්ථාව සෑම විටම ක්‍රියාපදයේ ing අවස්ථාව සම්බන්ධ කළ යුතුය. සෑම විටම ක්‍රියාපදයේ ing අවස්ථාව සම්බන්ධ කළ යුතුය. දැන් පුතේ වාක්‍ය රටාව දන්නවා නම් අපිට වාක්‍ය හදා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මෙතන සිංහල අදහසක් විදිහට ගත්තොත් ඉඳලා තිබුණා කියන අදහස තමයි වාක්‍ය තුල ප්‍රකාශ වෙන්නේ. දැන් මේ 10 11 12 කියන වාක්‍ය රටා ගොඩක් වෙලාවට පන්තිවල උගන්වන්නේ නැහැ. ගොඩක් දුරට පන්තිවල ක්ලාසස් වල ඔය වාක්‍ය රටා දෙක ගොඩාක් දුරට උගන්වන්නේ නැහැ. ඔය වාක්‍ය රටා තුන තව එකක් තියෙනවනේ ඒක භාවිතයේ අඩුයි. ඒ වගේම පුතේ මේක ටිකක් තේරුම් ගන්නත් අමාරුයි. සහ මේක වැඩිපුර භාවිතයට අපේ සමාජයත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒකේ එක හේතුවක් තමයි පුතේ මේවේ ප්‍රකාශ වෙන සිංහල අදහස්වල තරමක් අපිට ගැළපෙන්නේ නැති ගතියක් අපිට නුහුරු ගතියකුත් තියෙනවා මේකේ. දැන් මේකේ කියවෙන්නේ ඉඳලා තිබුණා කියන අදහස. ඉඳලා තිබුණා කියන අදහස. දැන් ගිය සතියේ කතා කරන්නේ ඉඳලා තියෙනවා. දැන් අපි වැඩ කරමින් ඉඳලා තියෙනවා. දැන් මෙතන වැඩ කරමින් ඉඳලා තිබුණා. ටීවී බලමින් ඉඳලා තියෙනවා. ඒක ගිය සතියේ. දැන් මෙතන ටීවී බලමින් ඉඳලා තිබුණා. ඒ කියන්නේ පුතේ මේක නිකන් දල වශයෙන් සිංහලෙන් අදහසක් ගන්න. මේකෙන් ප්‍රකාශ වෙන්නේ අපි අතීත අවස්ථාවක් තුල යම් කිසි දෙයක් කරන්න ආරම්භ කරලා තියෙනවා. හැබැයි වර්තමානයේදී පුතේ අපි ඒ දෙය අවසන් කරලා තියෙනවා. දැන් ගිය සතියේ කතා කරපු ටෙන්ස් එකේදී වෙන්නේ අතීතයේ යමක් කරන්න ආරම්භ කරා. ඒක පුතේ වර්තමානයේ තුලත් ඉදිරියට කරගෙන යනවා. නමුත් පුතේ මේ ටෙන්ස් එකේදී වෙන්නේ අතීතයේ යමක් කරන්න ආරම්භ කරනවා. හැබැයි වර්තමානයේ තුල ඒ දේ අපි අවසන් කරනවා. දැන් හිතන්නකෝ ඔහු උදෑසන ඉඳලම ටීවී බලමින් ඉඳලා තිබුණා. ඒ කියන්නේ උදේ ඉඳන් බල ඉඳලා. හැබැයි දැන් බලන්නේ නැහැ. අන්න එහෙම අදහසක් මේකේ තියෙන. සිංහල අදහස මෙතෙන්දි වැදගත් වෙන්නේ නැහැ ඔබට. ඔබ තේරුම් ගන්න මේකේ තියෙන ග්‍රැමර් කොහොමද? මේකේ වාක්‍යයක් හැදෙන්නේ කොහොමද? වාක්‍ය නෙගටිව් කරන්නේ කොහොමද? ප්‍රශ්න හදන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අපි වාක්‍ය දෙක තුනක් කතා කරමු. මේකට අදාළව. හොඳයි උදාහරණ බලමු. ගොඩක් දරුවෝ හොඳයි මම දැන් මේ පාර්ටිසිපන්ට් වෝල් එකට ගියාම මම දැක්කා මේ තමට ලැබිච්ච ලියාපදිංචි අංකය දාගෙන තියෙනවා Zoom එකේ name එක වෙනින් ගොඩක් හොඳයි ඒ දාලා තියෙන විදිය. හොඳයි පුතේ අපිට attendance mark කරලා ඉදිරියේදී පහසුයි ගොඩාක් වටිනවා ඒ දාගත්තු එක නම්. හොඳයි. බලන්න පුතේ ඔහු ටීවී එක බලමින් ඉඳලා තිබුණා කියන අදහස මම ලියන්නේ. සබ්ජෙක්ට් එක පුතේ ඔහු කියලා කියන්නේ ඒ කියන අදහස. දැන් මම සබ්ජෙක්ට් එක ගත්තා. මෙයත් එක්ක මම එකතු කරනවා පුතේ had been එක. he had been. ඊළඟට පුතේ verb එක එනවා බලනවා කියන verb එක. බලනවා කියලා කියන්නේ watch එක. මේ watch එකට දාන්න පුතේ ing watching. then he had been watching මොකක්ද object එක? television කියන අදහස. television. දැන් අපි කෙටියෙන් TV කියලා දානවා. නමුත් පුතේ level papers වල ඒක කරන්න එපා. television කියලාම ලියන්න. He had been watching television. මෙන්න වාක්‍යයක් හැදුවා. අමාරුද? නෑ පුතේ දැනගන්න ඕන මෙන්න මෙච්චරයි. past verb එක continuous නම් මෙන්න මෙච්චරයි. මේක පුළුවන් නම් අනිත් දේවල් easy අමාරු වෙන්නේ නැහැ. බලන්න තව උදාහරණයක්. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. දැන් මේ සිංහල අදහස එච්චර වැදගත් නෑ. නමුත් මම මේ යමක් තේරුම් ගන්න ඕන නිසා ඒක කියන්නේ. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින්
ඉඳලා තිබුණා සබ්ජෙක්ට් එක පුතේ එයාලා. they කියන අදහස. ඒතර they එකත් එක්ක had been එක එකතු වෙනවා. they had been. පුතේ verb එක සෙල්ලම් කරනවානේ. සෙල්ලම් කරනවා කියලා කියන්නේ play එක ඒකට එකතු වෙනවා ing. දැන් object එක මොකක්ද? cricket කියන අදහස. they had been playing cricket. එයාලා cricket සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. දැන් ඔයාලට පේනවා මෙයා එක වචනයි. හැබැයි had been එක. මෙයා බහු වචනයි. ඒත් had been එකම තමයි. හොඳයි එහෙනම් මේ උදාහරණ දෙක සටහන් කරගමු පැහැදිලි කරගන්න. ගැටලු තියෙනවා එවන්න පුතේ උදාහරණ දෙක ලියුවට පස්සේ ඒවල තියෙන ගැටලු පිළිබඳව මම සාකච්ඡා කරනවා. They had been playing cricket. He had been watching television. They had been playing cricket. He had been watching television. හොඳයි විනාඩියක් දෙන්න මට ටක් ගාලා මෙතෙක් කෙවල තියෙන ප්‍රශ්න ටික පැහැදිලි කරන්න. ඔබටත් ගැටලු තියෙනවා නම් ඉක්මනින්ම මේ පැත්තට එවන්න පුතේ මැසේජ් එකක් විදියට. අර යාළුවෙක් එවලා ලින්ක් එකෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා. කලින් වේරස්සෙනම මැසේජ් එකක් එවලා පුතේ ඔය අපි සඳහන් කරපු නම්බර් එකට විස්තර ටික එවන්න අපි අපේ ගෲප් එකට ඇඩ් කරගන්නම්. නම්බර්ස් තියෙනවා ඔයාගේ මැසේජ් එකේ යටින්ම තියෙනවා නම්බර්ස් අපි දාලා. ටොපික් එකේ සිංහල තේරුම අහලා තියෙනවා. ඒ කියන්නේ පුතේ past perfect continuous tense එක මේකේ සිංහල අදහස ඇහුවොත් ලියුවොත් නම් නිකන් මොලේ කුලප්පු වෙලා වගේ යයි පිස් වැදුනා වගේ. සිංහල අදහස එන්නේ මෙන්න මෙහෙම. තත්කාලීන වර්තමාන තත්කාලීන වර්තමාන අතීත කාලය. තත්කාලීන පොඩයින් එහෙම නෙවෙයි. වර්තමා අතීත පූර්ණ තත්කාලීන කාලය. අතීත පූර්ණ ඒක තමයි සිංහල අදහස. අතීත පූර්ණ තත්කාලීන කාලය. past perfect continuous tense. අතීත පූර්ණ තත්කාලීන කාලය. ඒක තමයි සිංහල අදහස. ඒව අවශ්‍ය නැති වෙයි පුතේ. පුතේ පේන්නේ නැති දරුවෙක් ඉන්නවා. ඔයා එන වෙන වෝල් එකක ඇත්තේ. විශේෂ ගෲප් එකේ ඉන්න අය නැවත මුකුත් කරන්න අවශ්‍ය නැහැ පුතේ. ඔයාලට තාම අංක සමහරක් වෙන ලැබිලා නැතිව ඇති. ඔයාලා මුදල් ගෙවුවට පස්සේ අංක ලබා දෙයි. මුදල් ගෙවුවා නම් අංක ලැබිලා ඇති. මේ ක්ලාස් එකට වෙනම ගෲප් එකක් තියෙනවා පුතේ. ඒ ගෲප් එක තමයි 2021 A level revision එක. ඒක අපි ඇඩ් කරන එකක්. අපි ලින්ක් එක ලබා දෙන්නේ නැහැ. අපි ස්පෙෂලි ඇඩ් කරන ගෲප් එකක්.
උදාහරණ දෙකේ තේරුම අවශ්‍යයි. ලියන්න පුතේ they had been playing cricket කියන එකේ සිංහල අදහස ඒක වැදගත් නැහැ. නමුත් අවශ්‍යයි ලියා ගන්න. එච්චරයි ප්‍රශ්නේ වල තියෙන්නේ. මොකද දැන් මේකේ ඇත්තටම අපිට අවශ්‍ය වෙනවා සිංහල තේරුම අවශ්‍ය වෙනව නැත්තේ නැහැ. අවශ්‍ය වෙන්නේ පුතේ වාක්‍ය රටාව 5ක විතර සිංහල අදහස තමයි වැදගත් වෙන්නේ. අනිත් ඒවා එච්චර වැදගත් නැහැ. නමුත් ඔයාලා ලියලා තියන්න. they had been playing cricket කියන්නේ එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා කියන අදහස. he had been watching television. ඔහු ටීවී බලමින් ඉඳලා තිබුණා. ඔහු ටීවී බලමින් ඉඳලා තිබුණා. පුතේ 8 පහ වුණාට පස්සේ ඔයාලගේ මේ සම්බන්ධතාවය නැති කරගන්න එපා. Zoom එකෙන් මොනවා හරි data ඉවර කරලා අපි මේ කට් කරගන්න එපා. මොකද අපි 8:30ට ඩිප්ලෝමා එකක් තියෙනවා, 6 ඩිප්ලෝමා එකක්. ඒ ළමයි මේ වේලසෙන් ජොයින් වෙන්න උත්සාහ කරනවා. 8යි කාලෙන් විතර පස්සේ අපි නැවත ඇඩ් කරන්නේ නැහැ. ඒ නිසා දේශනය අවසන් වෙනකන් පොඩ්ඩක් රැඳි සිටින්න කට් කරගන්න එපා සබලතාවයේ. හොඳයි. තව එක උදාහරණයක් වගේ ලියමුකෝ. මම උදාහරණ ගොඩාක් දුන්නතාට තීරිය එක දෙන නිසා ඔබට පුළුවන් මේ තීරිය එක හරහා කැමති තරම් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. මොකද මේ ෆෝමැට් එකට අනුව නිර්මාණය කරගන්න පුළුවන්. මෙතන ගැටලුවක් ආවොත් එන්නේ පුතේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ නැහැ, had been ඉන්නේ නැහැ, ඔබ්ජෙක්ට් එකේ ඉන්නේ නැහැ. ගැටලුව වෙන්නේ verb දෙකේ. මම මේ වෙද්දිත් අපිට ක්‍රියාපද 50ක chart එකක් group වලට ළමා දීලා ඇති. ඒ නිසා තරමක ගැටලුවක් වෙන එකක් නැති වෙයි. තව තියෙනවා අපේ ක්‍රියාපද ඒ ටික අපි ඉදිරියේදී ඔබට ලබා දෙන්න. ඒ අනුව කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. තීරයක අල්ලගත්තා නම් වාක්‍ය හදන්න පුළුවන්. හොඳයි. තව එකක් බලමුකෝ. ඇය එම කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණා මාස 5ක කාලයක් තිස්සේ. ඒ කියන්නේ මාස 5ක් වැඩ කරා. හැබැයි දැන් වැඩ කරන්නේ නැහැ කියන අදහස. සබ්ජෙක්ට් එක පුතේ ඇය. ඇය කියන්නේ she. මෙයත් එක්ක එකතු වෙනවා had been. she had been. පුතේ verb එක වැඩ කරනවා කියන verb එක වැඩ කරනවා කියන්නේ work එක. ඒකට එකතු කරන්න ing working. She had been working office එකේ in office. මාස 5ක් තිස්සේ කියන අදහසට පොදාන්න for 5 months. She had been working in office for 5 months. ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණා මාස 5ක කාලයක් තිස්සේ. හොඳයි මේ උදාහරණයත් උදෙන්ට එකතු කරගන්න. මම ප්‍රධාන උදාහරණ 3කින් වාක්‍ය රටාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක පුතේ ලියන්න අවශ්‍ය වාක්‍ය රටාවක් නෙමෙයි. මේකේ අවශ්‍ය වෙන්නේ වාක්‍යයක් හදන්නේ කොහොමද? වාක්‍යයක් නෙගටිව් කරන්නේ කොහොමද? වාක්‍යයකින් ප්‍රශ්නයක් හදන්නේ කොහොමද කියන එක තමයි ඔබට අවබෝධය අවශ්‍ය වෙන්නේ. එනිසා මම ලොකුවට උදාහරණ මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම අවශ්‍ය වාක්‍ය තියෙනවා පුතේ. නිතර අපිට භාවිතයත් එක්ක අවශ්‍ය වෙන රචනාව ලියන්න, ඩයලොග් එක ලියන්න, ස්ටෝරි එක ලියන්න, ලෙටර් එක ලියන්න අවශ්‍ය වාක්‍ය තියෙනවා. ඒවෙන් මම ටිකක් ලිවීමට අවශ්‍ය නිසා වැඩිපුර උදාහරණ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විටින් විට වීඩියෝ එක කට් වෙන්නේ දරුවන් අලුතෙන් ඇඩ් කරන අවස්ථාවේදී ඒක බාධාවක් කරගන්න එපා. She had been working in office for 5 months. ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණා මාස 5ක කාලයක් තිස්සේ. පොතේ රිවිෂන් එකට ඇඩ් කරන්න කියලා මැසේජ් එකවල තියෙනවා. මම කියව දුරකථන අංකයට ළමයි කිහිප දෙනෙක් ආදේශනේ අවසන් වෙලා ඔයාලව ස්පෙෂල් ගෲප් එකට ඇඩ් කරાવી. හොඳයි. දැන් අපි බලමු පුතේ නෙගටිව් අවස්ථාවේ කියන්නේ මේ වාක්‍ය රටාවට මූලික වෙලා කොහොමද අපි වාක්‍ය නෙගටිව් එකකට නැත අර්ථයකට හරවන්නේ කියන එක ඉගෙන ගමු. දැන් බලමු වාක්‍යයේ නැත අර්ථය නිර්මාණය කිරීම. එහෙනම් පුතේ ටොපික් එක දැන් සටහන් කරගන්න නෙගටිව් කියලා. නෙගටිව් කියන ටොපික් එක දාන්න. නෙගටිව් කියලා කියන්නේ නැත අර්ථය නැහැ කියන අදහස ඔබ දන්නවා. ඕනම වාක්‍යයක් සතුව නැහැ කියන අදහස තියෙනවා. දැන් අපි සරල වාක්‍යයක් ගත්තොත් මම ටවුන් එකට යනවා. මම ටවුන් එකට යන්නේ නැහැ. මම මේ අවුරුදු විභාගෙ ලියනවා. මම මේ අවුරුදු විභාගෙ ලියන්නේ නැහැ. ඔය හැම එකකම නෙගටිව් එකක් තියෙනවානේ. ඒ වගේම පුතේ මේ වාක්‍ය රටාවට අදාළවත් ඒ කියන්නේ past perfect
continuous එකට දානවා negative එකක් තියෙනවා. topic එක දාගන්න negative කියලා. පුතේ negative එකේ හරිම ලේසි, හරිම සරලයි. පොඩි theory එකක් තියෙන්නේ තමයි ගිය සතියත් පොඩ්ඩක් මතක් කරන්නකෝ කොහොමද negative උනේ කියලා. එතන ඉඳියා have been කියලා කෙනෙක්. එයාට එකතු කරා not එක. එයාම කෙටි වුණා have been not. දැන් මතක තියෙනවනේ ගිය සතියේ ඉඳපු දරුවන්ට ගිය සතියේ ඉඳපු නැති අයට පුළුවන් පුතේ මෙන්න මේ නමින් කවුරු හරි කෙනෙක් අලුත් අය ඉන්නවා නම් මෙන්න මේ නමින් පුතේ YouTube එකට ගිහිල්ලා මේ නමින් සර්ච් කරලා බලන්න. දැනට ඉන්න group වලටත් අපි link එක නිතර එවනවා. group වලත් ඇති link එක. මෙන්න මේ නමින් YouTube එකේ සර්ච් කරලා බලන්න පුතේ ගිය සතියේ lecture එකේ video එක YouTube එකට දාන්න තියෙන ඔබට ඉඳපු නැති කෙනෙක් නම් ඒක බලලා study කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලට දැන් අපි හදන expression group එකේ පුතේ chat කරන්න අවස්ථාව තියෙනවා. එහෙම වුණා කියලා good morning good night ඒව මේව දාන්න sticker දාන්න මොකොත් කරන්න එපා. දැන් මේ විභාගය අත ළඟ ඒවට ඔයාලට කාලෙකුත් නැහැ. ඔයාලා පුතේ අවශ්‍යම දෙයක් note එකක් හරි මොනවා හරි අවශ්‍යම දෙයක් share කරගත්තට කමක් නැහැ. නැත්නම් අනවශ්‍ය ඒවා message කරන්න share කරන්න සූදානම් වෙන්න එපා. group එක තුළ කවුරුවත්ම ඒකත් මම මතක් කරන්න ඕන. මොකද ඒකේ අපි check කරන අවස්ථාව දීලා තියෙන්නේ. block කරලා නැහැ. ඒ නිසා ඔබ අනවශ්‍ය විදිහට good morning good night දාන්න එපා. ඒක මම පළමුවෙන්ම මතක් කළ යුතුයි. හොඳයි. දැන් අර have has මුල් කරන් not එක ආවා වගේ මෙතන පුතේ අපි ගාව ඉන්නේ had been කියන අදහස. had been එක. මේ had been එක තමයි අපි negative එකට උපයෝගී කරගන්නේ. ඒ අනුව මේ had been කියන කෙනාට එකතු වෙනවා පුතේ not එක had been not විදියට. had been කියන කෙනාට එකතු වෙනවා not had been not විදියට. පුතේ කිසිම වෙලාවක මේ not එක been එකත් එක්ක නම් එකතු වෙන්නේ නැහැ. මෙයා එකතු වෙන්නේ had එකත් එක්ක. ඒ අනුව පුතේ මේක මම කෙටි කරනවා අපේ භාවිතයේ පහසුවට hadn't been කියලා. had been not එක කෙටි කරගන්නවා hadn't been කියලා. දැන් මේකෙදී ඔයාලා නිකම්ම ලියුවොත් had been not එක හරියි. එහෙම නැත්නම් had not been ඒකත් හරියි. වඩාත්ම සුදුසු ක්‍රමය පහසු ක්‍රමය තමයි hadn't been භාවිතා කරන්න. මේ කියන්නේ HADN මෙතන O අකුර අඩු වුණා. එතෙන් අපස්ටම දැම්ම T දැම්ම hadn't been. එහෙනම් ලියන්න පුතේ had been not කෙටි අවස්ථාව hadn't been මේක සටහන් කරගන්න. දැන් පුතේ වාක්‍ය නෙගටිව් කරද්දී තාමත්ම පහසුයි. කිසිදු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ක්‍රියාපදයේ ing අවස්ථාවේ ඒ විදිහටම දාන්න. ඒව මොකොත් වෙනස් කරන්න යන්න එපා. අවශ්‍ය වෙන්නේ පුතේ had been තියෙන තැන hadn't been පමණක් භාවිතා කරන්න එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම පුතේ මතක තියාගන්න උනන්දුවෙන් කැපවීමෙන් පාඩම් කටයුතු කරන්න. ඔබ විශ්වාස කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. මේ අවස්ථාවේ දරුවෝ කිහිප දෙනෙක් මේ පන්තියේ ඉන්නවා. මම ඒක ඔබට උනන්දුවක් ඇති වෙන්න මතක් කළ යුතුයි. මම හිතන්නේ දරුවන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ඇස්වල ගැටලු තියෙන එහෙම නැත්නම් පෙනීම නැති දරුවෝ මේ දේශනේ මේ මොහොත තුල ඉන්නවා. එයාලා ශ්‍රවණය පමණයි කරන්නේ. එයාලා අහුම්කම් දීලා තමයි දේශනෙට සම්බන්ධ වෙන්නේ. සටහන මේ වෙලාවේ කවුරු හරි ළඟ තියාගෙන අයියා කෙනෙක් අක්කා කෙනෙක් අඩුම තරමේ අම්මා තාත්තා ළඟ තියාගෙන තමයි මම මේ බෝඩ් එකේ දාන සටහන ලියා ගන්න. ඒකම දරුවෝ පිරිසක් නෙමෙයි දෙන්නෙක් විතර මේ දේශනේ ඉන්නවා. ඒ වගේම පුතේ මේ මොහොත තුල දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මම දැනුවත් කරමු. තව ඇති සමහරක් මම මේ කියන්නේ මම දැනුවත් කරපු අය පමණක්. 3 දෙනෙක් ඉන්නවා කොරෝනා පොසිටිව් වෙච්ච. පොසිටිව් වෙලා මේ වෙද්දි රෝහල් ගත වෙලා එහෙම නැත්නම් නිවෙස් වල ඉඳන් ඒ ට්‍රීට්මන්ට් කරන දරුවෝ 3 දෙනෙක් මේ දේශනෙත් එක්ක ඉන්නවා. ඉතින් එවැනි තත්වයක මේ දරුවෝ ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න කැපවීම උනන්දුව තියෙනවා. ඒ වගේම පුතේ මම ඔයාලා අනිත් අයට විශේෂයෙන් දැස් දෙක පේන්නේ නැති දරුවෝ මෙතන ඉන්නවා. නමුත් ඒ අය උනන්දුවෙන් මේක තව කෙනෙක්ගේ ආධාරයක් හරි අරගෙන ඉගෙනුම් කටයුතු කරනවා. දැන් මගේ වෙනත් ආයතන වල පන්ති වල නම් අපි ඒ දරුවන්ට බේල් ක්‍රමෙන් ටයිප් කරන්න ඒ පහසුකම් හැමදේම හදලා දෙනවා. විභාග පවත්වද්දී ඒ අයට කම්පියුටර් එකේ ලැප් එක භාවිතා කරලා විභාග කරන්න අපි ඔන්ලයින් සිස්ටම් මේ කාලෙම හදලා දුන්නා. ඉතින් නමුත් දැන් මේ ඔන්ලයින් ක්‍රමයක් එක්ක දැන් ටිකක් ඒ පහසුකම අපිට අඩු වෙලා තියෙනවානේ. වලත් එක්ක තියෙන සම්බන්ධතාවය ටිකක් දුරස් වෙලා තියෙනවානේ. නමුත් උතේ කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්න මම මේ මතක් කරේ. එවැනි ප්‍රශ්නවල ඉන්න දරුවෝ මේ මොහොත තුළ මේ දේශනේ ඉන්නවා. ඒ නිසා ප්‍රශ්න නැති අය 90%ක් මෙතන ඇති.
ඒ නිසා ඔබ කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරලා ඔබේ ජයග්‍රහණය කරහා ළඟා විය යුතුයි අනිවාර්යෙන්ම. ඒ වගේම අවශ්‍ය දරුවෝ ඉන්නවා නම් මගේ පෞද්ගලික දුරකථන අංකය දෙන්නම්. මොන හරි ගැටලුවක් තියෙනවා විමසීම් කරන්න පුළුවන්. පුතේ කෝල් කරන්න එපා. මැසේජ් එකක් විදියට විමසන්න WhatsApp කරහා 077 65 32 717 ඔන්න මැසේජ් වෝල් එක නම්බර් එක දාලා තියෙනවා 077 65 32 717 වැදගත්ම දේ තමයි මට ඔයාලට නිතර කියන්න තියෙන්නේ පුතේ දාන මැසේජ් එක පැහැදිලිව කියවිය යුතුයි අනිවාර්යෙන් පැහැදිලිව කියවන්න විචාර බුද්ධියෙන් කටයුතු කරන්න ඕන හොඳයි බලමු පුතේ නෙගටිව් වාක්‍ය නිර්මාණය කිරීම මම මෙහෙම වාක්‍යයක් ගන්නම් මේවයි නෙගටිව් අදහස සිංහලෙන් එහෙම එද්දී එච්චර ගැලපෙන්නේ නැති කතියක් ඒ මොකද මේව වැඩි භාවිතා කරන්නේ නැති වාක්‍ය ඒ නිසා අපි මේක ලිවීමට ගන්නෙත් නැහැ මම ඒකයි කලින්ම කිව්වේ පේපර් එකේ යම් යම් ඇක්ටිවිටීස් වලට තමයි මේක අපිට අවශ්‍ය වෙන්නේ they had been learning English දැන් පුතේ මේක එයාලා ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තිබුණා කියන අදහසෙන් සිංහලෙන් ගත්තොත් මේක නෙගටිව් කරද්දී කොහොමද නෙගටිව් කරන්නේ මේ had been එක hadn't been කියලා වෙනස් කරගන්නවා ඔන්න පුතේ වාක්‍ය නෙගටිව් කරා they hadn't been learning English හරිම ලේසියි බලමු තවත් උදාහරණයක් she had been writing a letter a letter මම පොඩියට පොඩ්ඩක් දැම්මා මේ කෙරවලේ a letter කියන එක තියෙන්නේ ලියුමක් කියන අදහස she had been writing a letter දැන් මේක නෙගටිව් කරද්දී දැන් මේක හැදුනේ කොහොමද කියලා දන්නවනේ අර දීපු ෆෝමැට් එක කරලා තමයි මේ වාක්‍ය හැදුනේ මේක නෙගටිව් කරද්දී පුතේ had been එක hadn't been කියලා නෙගටිව් කරගන්න හරිම ලේසි වාක්‍ය දෙක ලියන්න තව වාක්‍යයක් මම දෙන්නම් මේ වාක්‍ය වලට මම විශේෂ නිබන්ධන කතා කරන්නේ නැහැ මොකද මේක පොඩ්ඩක් තියරි එක වාක්‍යයක් එහෙට මෙහෙට කරන්න ඔබ බලාගත්තාම හොඳටම ප්‍රමාණවත් නමුත් පුතේ අපිට අවශ්‍ය වාක්‍ය රටක් තියෙනවා ලිවීමට අවශ්‍ය perfect කියන වාක්‍ය රටක් continuous කියන වාක්‍ය රටක් simple කියන වාක්‍ය රටක් ඒ හැම එකටම පුතේ මම නිබන්ධන ලබා දෙනවා නිබන්ධන PDF උදාහරණ දෙක ලියා ගන්න මම පැහැදිලි කරද්දී නිබන්ධන PDF විදියට ලබා දෙන්නේ ඒ අනුව ඔබට communication එකකට කියලා print out එකක් ගන්න පුළුවන් ඒ නිබන්ධනයෙන් උත්තර ලියලා නිබන්ධනයක් ටියුට් එකක් විදිහට ළඟ තියාගන්න පුළුවන්. එහෙම අපහසු අයට අපි ඒවල PDF එක view කරලා සාමාන්‍ය විදිහට ඒකේ activities ටික කරගන්න හැකියාවකුත් තියෙනවා. හොඳයි අපි තවත් උදාහරණයක් බලමු පුතේ මම උදාහරණ 3 ගානේ යනවා මොකද ලොකුවට ලිවීමට ගන්න වාක්‍ය රටාවක් නොවන නිසා බලන්න he had been working in that office එවල ලිව් එක හා සමානයි එවල she කියලා ගත්තේ he had been working in that office ඔහු that office කොහොමද එම කාර්යාලයේ ඒ කාර්යාලයේ කියන අදහස එනවා ඔහු එම කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණා දැන් මේක නෙගටිව් කරනවා ඔහු එම කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණේ නැහැ කියලා පුතේ මොකද වෙන්නේ had been එකට not කෙටි අවස්ථාව hadn't been යම් තැනකදී hadn't been එක අමතක වුණොත් had been not දාන්න හරි එහෙම නැත්නම් had not been දාන්න එකක් හරි හැබැයි අපිට පහසුම භාවිතය තමයි hadn't been එක මහලොකු වෙනසක් නැහැ had එකට not එකේ එන්න අකුර එනවා
O වෙන්නේ නැහැ. ඒ නිසා උඩට apostrophe දාලා T එක දාන්න. පුංචි වෙනසක් තියෙන හොඳයි. මේකත් ලියා ගන්න. දැන් පුතේ ඔයාලට පුළුවන් past perfect continuous කියන වාක්‍ය රටාව තුලින් නෙගටිව් ප්‍රශ්න නැතාර්ථයේ ප්‍රශ්න නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. අද සම්පූර්ණයෙන්ම මම මේ වාක්‍ය රටාව අවසන් කරනවා. මේ දක්වා ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා පුතේ අහන්න මැසේජ් කරලා අහන්න ගැටලු තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා විමසීමක් කරන්න. හොඳට තේරුණා නම් ගැටලුවක් නැහැ. යම් කිසි හෝ තැනක අපහැදිලි නම් අහන්න අනිවාර්යෙන්ම. කාට හරි අපහැදිලි නම් මැසේජ් එකක් එවලා අහන්න. ඊළඟට පුතේ අපි බලමු මේ ටෙන්ස් එකට අදාළව කවුරුත් මේ ප්‍රශ්නේ වල නැහැ ටෙන්ස් එකට අදාළව ප්‍රශ්නයක් හදන විදිය. දැන් වාක්‍ය හැදුවා නෙගටිව් කරා. එහෙනම් දැන් බලමු මේකට අනුව අපි කොහොමද නිවැරදි ප්‍රශ්නයක් හදන්නේ කියලා. පුතේ ප්‍රශ්නයක් හදන්නේ කොටස් දෙකයි. අපි කියනවා පොසිටිව් අවස්ථාව සහ නෙගටිව් අවස්ථාව කියලා. පොසිටිව් අවස්ථාව සහ නෙගටිව් අවස්ථාව කියලා කොටස් දෙකක්. දැන් මේ පොසිටිව් නෙගටිව් කියන්නේ පුතේ මෙන්න මෙහෙම භාවිතයක්. මම මේ වාක්‍යයට ආව එන්න මේ නිකන් සාමාන්‍ය වාක්‍යයක් කරන් කියා දෙන්නම්. මෙතන තේරුම් ගන්න පහසුයි. දැන් අපි කෙනෙක්ගෙන් අහනවා ඔයා පන්තියට යනවද? ඒකම තවත් විදිහකින් අහනවා ඔයා පන්තියට යන්නේ නැද්ද? ඔයා ලන්ච් එක ගන්නවද? ඔයා ලන්ච් එක ගන්නේ නැද්ද? ඔයා ගෙදර වැඩ කළාද? ඔයා ගෙදර වැඩ කළේ නැද්ද? ඔයා ඒක මිලදී ගත්තද? ඔයා ඒක මිලදී ගත්තේ නැද්ද? බලන්න එකම වාක්‍යයක ආකාර දෙකක්නේ, ස්වරූප දෙකක්නේ. අන්න ඒක තමයි පුතේ පොසිටිව් සහ නෙගටිව් කියලා කියන්නේ. දැන් ඔයා පන්තියට යනවද කියලා අහුවම යනවද අහන්නේ පොසිටිව්. යන්නේ නැද්ද අහුවොත් නෙගටිව්. ඔයා කෑවද පොසිටිව්. ඔයා කෑවේ නැද්ද නෙගටිව්. ඔයා ලිව්වද පොසිටිව්. ඔයා ලිව්වේ නැද්ද නෙගටිව්. ඔයා ලියනවද පොසිටිව්. ඔයා ලියන්නේ නැද්ද නෙගටිව්. අනේ විදිහට ධනාත්මක අදහසක් ආවොත් අපි කියන එක පොසිටිව්. නැතාර්ථමය අවස්ථාවක් ආවොත් අපි කියන එක නෙගටිව්. දැන් පුතේ ප්‍රශ්නයක් හදද්දී එහෙනම් ඔන්න ප්‍රධාන ආකාර දෙක පොසිටිව් ආකාරය සහ නෙගටිව් ආකාරය. දැන් ඔබ දන්නවා ප්‍රශ්න හදද්දී මූලික වෙච්ච වාක්‍ය හදද්දී නෙගටිව් කරද්දී හැම තැනකදම මූලික වෙච්ච වචනේ තමයි පුතේ had been. අපි ධනාත්මක හේවා පොසිටිව් ප්‍රශ්නයක් නිර්මාණය කරද්දී පුතේ had been මූලික කරගන්නවා. ඒකේ පුතේ had been ගෙන් had been මනමේ had එක මූලික කර ගන්නවා. ඒ වගේම නෙගටිව් ප්‍රශ්නයක් හදද්දී hadn't been මූලික කර ගන්නවා. ඒක අපි නෙගටිව් කියලා ගමු. නෙගටිව් හැබැයි මේක hadn't been එකෙන් been එකකට වඩා මූලික වෙන්නේ hadn't කියන අවස්ථාව. උදාහරණ ටොපික් එක දාලා had been positive hadn't been negative කියලා දාගන්න. විශේෂයෙන්ම had එක highlight පාරක් හරි underline පාරක් හරි දාගන්න hadn't වෙන අවස්ථා දෙක. Positive negative. Had been එක positive hadn't been කියන අවස්ථාව negative. වහිනවනේ සමහරක් දරුවන්ට සිග්නල් ගැටලු තියෙනවා. කමන්නේ ඔයාලා නැවත ලොග් වෙන්නකො කට වුණාම තේරුමක් දෙන්න පොඩි පැහැදිලි කිරීමක් පොඩි නෝට් එකකුත් දෙන්න කියලා තියෙනවා. බෝඩ් එක පොඩ්ඩක් ලං කරලා දෙන්න
කියලාත් කියලා තියෙනවා. හරි පොඩ්ඩක් අපි තව ලං කරලා ගමු එහෙනම්. අනපතේ බෝඩ් එක ටිකක් මම ලං කරලා දුන්නා. හරි. පොන්චි පැහැදිලි කිරීමකුත් එහෙනම් දාගන්න පුතේ. දැන් මම උතන පොසිටිව් කියන එක ඇත යන අර්ථය කියලා කියන්නම්. නෙගටිව් කියන එක නැත යන අර්ථය කියලා භාවිතා කරනවා. පොසිටිව් කියන එක ඇත යන අර්ථය, නෙගටිව් කියන එක පුතේ නැත යන අර්ථය කියලා මම භාවිතා කරනවා. right? පොසිටිව් කිව්වොත් ඇත කියන අදහස, නෙගටිව් කිව්වොත් නැත කියන අදහස. හරි. had been positive, hadn't been negative, hadn't එක underline හරි highlight හරි කරගත්තා. නැත්නම් පාට පෑන් එකෙන් ලියාගත්තා. හොඳයි. එහෙනම් මෙහෙම පොඩි සටහනක් දාගන්න යටින් තරු ලකුණක් දාලා ඇත යන අර්ථයෙන් ඇත ඒ කියන්නේ පොසිටිව් අවශ්‍ය කෙනෙක් වරහන් ඇතුලේ පොසිටිව් කියලා දාගන්න. ඇත යන අර්ථයෙන් අවශ්‍ය කෙනෙක් වරහන් ඇතුලේ පොසිටිව් ප්‍රශ්න නිර්මාණය කිරීමේදී had වාක්‍ය ඉදිරියට ගන්න. ඇත යන අර්ථයෙන් ප්‍රශ්න නිර්මාණය කිරීමේදී had එක විතරයි බීන් දාන්න එපා. had වාක්‍ය ඉදිරියට ගනි. ඇත යන අර්ථයෙන් ප්‍රශ්න නිර්මාණය කිරීමේදී had වාක්‍ය ඉදිරියට ගනි. වෙනම ලියාගමු පුතේ. නැත යන අර්ථයෙන් ප්‍රශ්න නිර්මාණය කිරීමේදී නැත කියන ගාව නෙගටිව් දැම්මට කමක් නැහැ. නැත යන අර්ථයෙන් නැත යන අර්ථයෙන් ප්‍රශ්න නිර්මාණය කිරීමේදී hadn't වාක්‍ය ඉදිරියට සම්බන්ධ කරන්න. hadn't වාක්‍ය ඉදිරියට සම්බන්ධ කරන්න. යටින් වෙනම ලියන්න කිසිදු අවස්ථාවක been එක ලියන්න පුතේ. b double e n been වාක්‍ය ඉදිරියට නොගනී. කිසිදු අවස්ථාවක been වාක්‍ය ඉදිරියට නොගනී. ඒ කියන්නේ පුතේ ඇත යන අර්ථය නැත්නම් පොසිටිව් එකකින් ප්‍රශ්නයක් හදන්න නම් had එක වාක්‍ය ඉස්සරහට, නෙගටිව් එකකින් ප්‍රශ්නයක් හදන්න නම් hadn't එක වාක්‍ය ඉස්සරහට. හැබැයි been ගන්නවද? been ගන්නෙ නැහැ. A level පුතේ ඔයාලට එනවා ප්‍රශ්නයක්. මම ඒක නිකන් දල වශයෙන් අයිඩියා එකක් ගන්න මම එකක් ඔයාලට ටක් ගාලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන මේ ටෙන්ස් එකම නෙමෙයි දීලා තියෙන්නේ. හරි. බලන්න මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ලැබෙයි පුතේ. ඔය විදියට තද කළු අකුරින් දෙනවා යම් කොටසක්. ඒ තද කළු අකුරින් දීපු කොටස ආංශික විදියට එන්න අපි ප්‍රශ්න හදන්න ඕනේ. ඒ කියන්නේ වාක්‍යයක් දෙන්නේ. දෙන වාක්‍ය ප්‍රශ්නයක් කරන්න ඕන. අන්න එතෙන්දි තමයි මම මේ දැන් කරන පාඩම ඔයාලට අදාළ වෙන්නේ. මේක පළවෙනි පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් ඕගලන්ට ලැබෙන පළවෙනි පේපර් එකට අදාළව පළවෙනි පේපර් එකේ පාර්ට් A පොත් තියෙන ළමයි පෙන්නලා බලන්න හැම අවුරුද්දම පළවෙනි පේපර් එක පාර්ට් A එකේ තුන්වෙනි කොටස තමයි මේ ප්‍රශ්නේ ලැබෙන්නේ. පොත් තියෙන අයට පුළුවන් පෙන්නලා බලන්න.
හොඳයි අපි බලමු පුතේ ප්‍රශ්න නිර්මාණය කිරීම එහෙමනම් හරිම ලේසියි මම එක උදාහරණයකින් තේරෙන්න කියලා දීලා තවත් උදාහරණ කිහිපයක් සාකච්ඡා කරන්නම් බලන්න මේ වාක්‍ය දිහා he had been learning English දැන් මේකෙන් මට පුළුවන් පුතේ ප්‍රශ්නයක් හදන්න he had been learning English මට මේකෙන් ප්‍රශ්නයක් හදන්න පුළුවන් දැන් ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නමින් ඉඳලා තිබුණා කියන අදහසනේ මේක තියෙන්නේ he had been learning English. එතකොට මම ප්‍රශ්නයක් හදුවොත් අහන්නේ ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නමින් ඉඳලා තිබුණද පොසිටිව් ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නමින් ඉඳලා තිබුණේ නැද්ද නෙගටිව්. ඔහොමනේ අහන්නේ. පුතේ මම කරන්නේ ප්‍රශ්නයක් අහන්න නම් මේ had එක කියන වාක්‍ය ඉස්සරහට ඔන්න බලන්න මම had එක ඉස්සරහට ගත්තා. එයා ඉස්සරහට ගත්තා. බීනව ගන්න එපා කියන නිසා ගත්තේ නෑ. ඊළඟට මේ he එක මෙතෙන්ට එකතු කරනවා had he ඊළඟට පුතේ මේ been එක එකතු කරනවා been ඊළඟට learning English ඔන්න ප්‍රශ්නයක් නිර්මාණය වුණා පොසිටිව් හෙවත් ධනාත්මක ප්‍රශ්නය දැන් මට නෙගටිව් ප්‍රශ්නයක් අවශ්‍ය නම් නැතාර්ථමය ප්‍රශ්නයක් අවශ්‍ය නම් පුතේ මම කරන්නේ had එක නෙමෙයි ඉස්සරහට ගන්නේ had එකට not සම්බන්ධ වෙච්ච hadn't කියන අවස්ථාව. ඔන්න hadn't එක ගත්තා. දැන් වාක්‍යය හැමම එකතු කරන්න. he ගත්තා, been ගත්තා. මොකද මෙතනදී been ඉස්සරහට ගන්න එපා කියන්නේ කිසිම වාක්‍යයක තියෙන නිසා been එක එතනම තියන්න. හැබැයි been එක අයින් කරන්නත් බැහැ. hadn't he been learning English? ඒ වගේම පුතේ වාක්‍ය තුල කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න හදුවා කියලා verb එකේ ing එකම වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම භාවිතා වෙනවා. එහෙනම් දැන් ඔබට පැහැදිලි වාක්‍ය ප්‍රශ්නයක් බවට පත් කරද්දී had හරි hadn't හරි වාක්‍ය ඉස්සරහට ගන්නවා. මේක ලියන්න අවශ්‍ය නැහැ. මම මේක පැහැදිලි කරන්න ගත්තේ මේ උදාහරණ දෙක සටහන් කරගන්න පැහැදිලිව. පොඩ්ඩක් ඉක්මන් කරලා ලියමු. Had he been learning English? Hadn't he been learning English? බලන්න මම තවත් උදාහරණයක් ගන්නවා පුතේ. මම මේ සරල වාක්‍ය ගන්න මොකද මෙතෙන්දී අපි අපේක්ෂා කරන්නේ grammar theory එක තේරුම් ගැනීම. ඒ නිසා theory එක අල්ලගන්න මේ හරහා they had been playing cricket. දැන් මොකක්ද මේකේ අදහස? එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා කියන අදහසනේ. ප්‍රශ්න දෙකක් හදන්න හැකි පොසිටිව් සහ නෙගටිව්. පොසිටිව් වලින් මොකක්ද අහන්නේ? එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණද කියලා අහත හැකි. නෙගටිව් එකකින් අහන්න පුළුවන් එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණේ නැද්ද කියලා. පුතේ අපි දැන් කරන්නේ පොසිටිව් ප්‍රශ්නය හදන්න නම් දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන had been game මේ had එක කියන වාක්‍ය ඉස්සරහට ඒ අනුව හැදෙන්නේ කොහොමද had they එන්න මෙතෙන්ට capital T simple කරලා ගන්න they ඊළඟට been එක දාගන්න ඊළඟට ඉතුරු අදහස playing cricket ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න උත්තේ නෙගටිව් අර්ථයක් නෙගටිව් අදහසක් අවශ්‍ය නම් දැන් කරන්නේ had නෙමෙයි පුතේ hadn't කියන වාක්‍ය ඉස්සරහට මම hadn't එක ගත්තා ඊළඟ පුතේ වාක්‍ය කරන්න විස්තර කරන්න
කරන්න ගන්න එකනේ මේක අවශ්‍ය නැහැ. ගැටලු අහන්න මම කියන්නේ ගැටලු තියෙනවා අහන්න. සිංහල අදහස ඒතකොට එන්නේ had they been playing cricket එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණද ඊළඟ කියනවා එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණේ නැද්ද? ඒ කවුරු හරි මයික් එකක් ඔන් කරන් ඉන්නවද? මයික් එකක් ඔන් වෙලා නේද කාගේ හරි? මයික් ඔෆ් කරගන්න පුතේ කවුරුත් මයික් ඔන් කරන්න එපා. හොඳයි මම නැවත පැහැදිලි කරන්නම්. ඔක ලියාගන්න ඒ අතරතුර බලන්න පුතේ they had been playing cricket. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. මම ඒකේ ප්‍රශ්න දෙකක් හදනවා. එකක් තමයි එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණද? අනික එයාලා ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණේ නැද්ද? තිබුණද කියන අදහස පුතේ පොසිටිව් නිසා මම වාක්‍ය ඉස්සරහට head එක අරන් තියෙනවා. තිබුණේ නැද්ද කියලා අහන එක නෙගටිව් නිසා වාක්‍ය ඉස්සරහට hadn't එක අරන් තියෙනවා. හැබැයි කිසිම වෙලාවක මම been එක වාක්‍ය ඉස්සරහට ගත්තේ නැහැ. ඒ වගේම been එක ඉවත් කරෙත් නැහැ. වාක්‍යයේ ස්ථානයෙන් මම been එක භාවිතා කරා ක්‍රියාපදයට ing සම්බන්ධ කරලා තියෙනවා. ඔකත් ඉක්මනින් ලියාගමු. තව එක උදාහරණයක් බලමු අපි. She had been watching the පුතේ ටෙලිවිෂන් මම KTM පහසුවර TV කියලා ගන්නවා. She had been watching the television එහෙම නැත්නම් TV. දැන් මේකෙන් අදහස් වෙන්නේ ඇය TV එක බලමින් ඉඳලා තිබුණා. මම මේකෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. ඇය TV එක බලමින් ඉඳලා තිබුණද කියලා එකක් අහනවා. අනිත් එක අහනවා ඇය TV එක බලමින් ඉඳලා තිබුණේ නැද්ද කියලා. පුතේ ඇය TV එක බලමින් ඉඳලා තිබුණද කියලා ආවොත් පුතේ මම කරන්නේ මේ had එක කියන වාක්‍ය ඉස්සරහට ඒකට එහෙමම වාක්‍ය එකතු කරනවා. had she been watching the TV. දැන් ප්‍රශ්නාර්ථ ලකුණ නෙගටිව් ප්‍රශ්නයක් නම් පුතේ had නෙමේ වාක්‍ය ඉස්සරහට එන්නේ කවුද? hadn't එක එහෙමම වාක්‍ය සම්බන්ධ කරන්න. hadn't she been watching the TV television නැත්නම් TV. යට දෙක ලියාගන්න මේක අවශ්‍ය නැහැ. ඔන්න පුතේ වාක්‍යයක් තුල දැන් ඔයාලා දන්නවා පොසිටිව් සහ නෙගටිව් ධනාත්මක අර්ථය සහ ඍණාත්මක අර්ථයේ ප්‍රශ්න නිර්මාණය කරන්න දැන් ඔයාලා පැහැදිලිවම දන්නවා. A level revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයි 2021 A level revision කියලා ටයිප් කරලා 0.71 950යි 68යි 85 කියන දුරකථන අංකයට මැසේජ් එකක් දාන්න. මොනවා හරි විමසීමක් කරන්න අවශ්‍ය නම් WhatsApp හරහා මැසේජ් එකක් එවලා තියන්න. මගේ පෞද්ගලික දුරකථන අංකය 077යි 65යි 32යි 717. හොඳයි පුතේ. දැන් අපි මතක තියාගන්න පහසුවට පොච්චි සාරාංශයක් මෙහෙම ලියලා තියමු. මේක ඔයාලා ටිකක් විශේෂ පාඨකින් ලියන්න. අඩුම තරමේ රතු පෑනක් හරි ළඟ තියෙනවා නම් මේක සටහන් කරගන්න ඕන. රතු පෑනේ මොකක් හරි වෙන පාඨකින් ලියන්න ලිව්ව කලයක නැතුව වෙන කලයකින් මේක සටහන් කරගන්න. බලන්න පුතේ මම මේක සාරාංශයක් විතර දෙන්නේ. මේ සාරාංශය දෙන්නේ මතක තියාගන්න පහසුවට. දැන් මේ උදාහරණ මෙහෙම ලියලා එක්සෑම් එක තියෙන්නේ හෙට නම් අද මේව පාඩම් කරන්න බෑ. හැබැයි එක්සෑම් එකට විනාඩි
අඩුම 30කින් නැත්නම් පැයකින් පාඩම් කරන්න පුළුවන් නෝට් එකක් අපි ගාව ෂෝට් නෝට් එකක් තිබිය යුතුයි. ඒ හැම පාඩමකටම මම එහෙම ෂෝට් නෝට් එකක් දෙනවා. හැබැයි මේ ෂෝට් නෝට් එක ඔයාලා පාට පැන් එකෙන් ලියා ගන්න. ඒතර පොත බැලුවහම පේනවා මේ පාට පැන් ලියලා දෙන මේක තමයි ෂෝට් නෝට් එක. ඒක බැලුවහම ඇති කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි. බලන්න මේ වාක්‍ය දිහා. She had been working in office. ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණා. දැන් වාක්‍ය හදාන්න ගන්නවනේ subject එකයි ඊට පස්සේ had been ඊට පස්සේ verb එකට ing ඊට පස්සේ object එක. වෙනම වාක්‍යයක් හැදුවා. ඊට පස්සේ කරේ වාක්‍ය නෙගටිව් කිරීම ඉගෙන ගත්තනේ. එහෙනම් දැන් මේකම නෙගටිව් කරමු. she කොහොමද නෙගටිව් වෙන්නේ? had been එකට not පුතේ. ඒ කියන්නේ hadn't been නේ. she hadn't been working in office. ඔන්න වාක්‍ය නෙගටිව් වුණා. දැන් පුතේ ඊළඟට අපි කතා කරා ප්‍රශ්න නිර්මාණය කිරීම. ඒකේ ටොපික් දෙකයි පොසිටිව් ප්‍රශ්න අවස්ථාව, නෙගටිව් ප්‍රශ්න අවස්ථාව. දැන් මේකෙදි අපිට පොසිටිව් ප්‍රශ්නයක් හදන්න අවශ්‍ය නම් පුතේ අපි කරන්නේ මේ ඉන්න head එක වාක්‍ය ඉස්සරහට ගේනවා. වාක්‍ය වෙන මොකොත් වෙනසක් කරන්න එපා. head එක ගෙනහල්ලා she එකෙන් නැවත වාක්‍ය එකතු කරන්න. had she head එක ගත්තා. එහෙනම් been working in office. In office. ඊළඟට පුතේ නෙගටිව් ප්‍රශ්නයක් නැතාර්ථමය ප්‍රශ්නයක් අවශ්‍ය නම් මෙන්න මේ hadn't එක පුතේ වාක්‍ය ඉස්සරහට ගේන්න. ඔන්න මම hadn't එක ගත්තා. hadn't දැන් මේක නිදා වාක්‍ය එකතු කරන්න. she been working in office. හොඳයි මේක පාට පැනකින් සඳහන් කරගන්න. පුතේ මෙතන වාක්‍ය හතර තුල මම එක වාක්‍යයක් අරන් තියෙන්නේ. තනි වාක්‍යයක්. ඒ තනි වාක්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක නෙගටිව් කරලා තියෙනවා. පොසිටිව් ප්‍රශ්න හදලා තියෙනවා. නෙගටිව් ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව she had been working in office. ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණා කියන අදහස. she hadn't been working in office. ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණේ නැහැ කියන අදහස. had she been working in office ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණද කියන අදහස. hadn't she been working in office ඇය කාර්යාලයේ වැඩ කරමින් ඉඳලා තිබුණේ නැද්ද කියන අදහස. මෙන්න පුතේ සමස්ත grammar theory එක past perfect continuous වාක්‍ය රටාවට අදාළව. දැන් මේකෙදි WH form අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය මෙන්න මේ පොදු grammar theory එක. වාක්‍ය හදන්නේ කොහොමද? නෙගටිව් කොහොමද? ප්‍රශ්න අවස්ථා දෙක කොහොමද? ඕක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කොටස් ටික මෙතන සම්පූර්ණ වෙලා තියෙනවා. WH form අවශ්‍ය වෙන වාක්‍ය තියෙනවා. මොකද ලිවීමට ගන්න වාක්‍ය වලදී අවශ්‍යයි. නමුත් මේකෙදී අවශ්‍ය මේ grammar theory ටික මූලික වෙන විදිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙතන මේ සම්පූර්ණයෙන්ම past perfect continuous එකට අදාළ grammar කොටස් ටික ආවරණය වෙලා තියෙනවා. මේ දක්වා මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ විමසීමක් කරන්න පුළුවන්. මේක පැහැදිලිව සටහන් කරගමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මේ දක්වා එවන්න මැසේජ් එකවල අහන්න. දැන් පුතේ අපි මේ කතා කරේ 11 වෙනි වාක්‍ය රටාව. ඊය සතියේ කතා කළේ 10 වන වාක්‍ය රටාව. මේක අනිවාර්යෙන් එක්සෑම් එකට එනවා. මම පේපර් සාකච්ඡාවල දේව කියා දෙන්නම්. ඔබට අනිවාර්යයෙන්ම 2012 සිට පේපර් සාකච්ඡාව කරනවා. පුතේ දැන් ඔයාලට හිතනවාද පේපර් එකක් පැය 5මාරක කාලයක් තියෙනවනේ. ඒ නිසා වෙලා මදි වෙයි කියලා පේපර්ස් කරන්නේ පේපර් එකේ සමරයිසින් කියලා හිතන්නකෝ. 2012 සිට 20 දක්වා සමරයිසින් ටික එක දිගට කරගෙන යනවා. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ 2000 දැන් අපිට පේපර් 8ක් තියෙනවා නම් පේපර් 8න්
5ක් විතර මම මෙතන කරලා ඉතුරු ටික ඔබට homeworks දීලා ඒ ටිකින් පසුව සාකච්ඡා කිරීම තමයි වෙන්නේ. ඊළඟට dialogues ගත්තොත් 2012 සිට 20 දක්වා එක දිගට dialogues ටික ඉවර කරනවා. ඊළඟට fill in the blanks ගත්තොත් 20 සිට 12 සිට 20 දක්වා එක දිගට කරනවා. එහෙම කරගෙන යද්දි පුතේ ඔයාලට වෙලාවේ ගැටලුවක් වෙන එකක් නැති වේවි, ප්‍රශ්නයක් වෙන එකක් නැති වේවි. අපිට මේ කාලය ඇතුළත අනිවාර්යයෙන්ම අවසන් කරන්න පුළුවන්. සමරයිසින් දැන් අයින් කළා නෑ පුතේ. තාම සිලබස් එකේ සමරයිසින් තියෙනවා. අනිවාර්යයෙන්ම සමරයිසින් දෙකක් එනවා. තාම සිලබස් එක වෙනස් කරේ නැහැ. අර 2018 පොඩි වෙනසක් වුණා. නමුත් මේ පාර කිසිම දෙයක් එහෙම දැනුවත් කළා නෑ. තාම අර තියෙන සිලබස් එකේ කිසිම වෙනසක්වත් කරලා නෑ. page එක like කරා කියලා දරුවෙක් එවලා තියෙනවා. හොඳයි පුතේ, thank you. අය ඒ වගේ මම ඔබට මාව හඳුනා දුන්නේ අද දවස් තුල ගිය සතියේ හඳුනා දීමක් කරපු නිසා පුතේ මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ දේශකවරයෙක් ලෙස කටයුතු කරනවා. ඊටත් වඩා මම යුනිවර්සිටි එකටත් වඩා ටිකක් මගේ රැකියාව වෙලා තියෙන ටියුෂන් අධ්‍යාපනය. දැනට මම දිවයිනේ පළාත් 3ක දිස්ත්‍රික්ක 5ක විභාග පවත්වන ගුරුවරයෙක් මේ පන්ති පවත්වන ගුරුවරයෙක්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි නුගේගොඩින් රොටරි ආයතනයේ පන්ති පවත්වනවා. ඒ වගේම ගම්පහ සිසිජි ආයතනයේ, රත්නපුර සිසුල්කා කියන ආයතනය, සයන්ස් සෙන්ටර් කියන ආයතනයේ මාරුවෙන් මාරුවට දේශන පවත්වනවා. ඒ වගේම කුරුණෑගල පෙන්සිල් ඔපෙරා සහ කළුතර සක්සස් මතුගම ටෙක්නික් සිප්ලි කියන ආයතනවල මාරුවෙන් මාරුවට දේශන පවත්වනවා, ටියුෂන් පන්ති කරනවා. ඔබ ඇත්තටම දැකලා ඇති මීට පසුගිය අවුරුදු 2018 හෝ ඊට පෙර අවුරුදු වල හිරු නාලිකාවේ ඒ වගේම දෙරණ නාලිකාවේ අපේ ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් හැම දැකලා ඇති. ඉතින් මම මෙවර ඔබට ඔන්ලයින් මේ දේශන පවත්වනවා අද ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක. මා පිළිබඳව එච්චරයි ඔබට කෙටියෙන් හඳුනා දෙන්න තියෙන්නේ. ඔය ගිය අවුරුද්දේ සමරාසින් ආවේ නැහැ කියලා කියන්නේ ඒ හේතුව පුතේ ගිය අවුරුද්දේ ආවේ නැත්තේ මේ කොවිඩ් එකත් එක්ක පේපර් කෙටි කරානේ. ඒක ඉංග්‍රීසි විතර නෙමෙයි හැම විෂයකින්ම යම් කොටස් අඩු කළා තමයි පේපර් එක ආවේ. නමුත් මේ අවුරුද්දේ මොන කොටස්ද අඩු කරන්නේ මෙන්න මොන කොටස්ද වැඩි කරන්නේ කියලාවත් කිසිම දෙයක් දැනුවත් කළා නැහැ. නමුත් ගොඩක් දුරට ඔබට මෙවර සාමාන්‍ය විදියට සුපුරුදු ඉංග්‍රීසි පේපර් එකම ලැබෙන්න ඉඩ තියෙනවා. හේතුව මේ වෙද්දී දැන් කොරෝනා එකටත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් දැන් ඔබ විභාග ලියද්දී අවුරුදු 2ක විතර කාලයක්. ඒ කියන්නේ සාමාන්‍ය විදියට පේපර් එක සුපුරුදු පරිදිම එන්න ඉඩකඩ තියෙනවා. අපේ දරුවෙක් සඳහන් කරලා තියෙනවා පේපර් මාකින් ගියපු ටීචර් කෙනෙක් කිව්වා කියලා එහෙම වෙනස් වුණා කියලා. පුතේ එහෙම පාට විශ්වාසයක් තියෙනවා නම් පමණක් ඔයා සමරයිසින් වලට සූදානම් නොවි විභාගයට සූදානම් වන්න සමරයිසින් අතෑරලා නමුත් අවශ්‍ය අය මම සමරයිසින් කරන දේශනෙත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මේ අපි දැන් පේපර් මාකින් කරන්නේ ස්කූල් ගුරුවරු, අපි යුනිවර්සිටි ආචාර්යවරු සාමාන්‍යයෙන් ඔයාලගේ සිලබස් එක හදන්නේ යුනිවර්සිටි වලින්, ඔයාලගේ පේපර්ස් හදන්නේ යුනිවර්සිටි හරහා, ඒ වගේම පේපර් මාකින් කරන ගුරුවරු සියල්ල තීරණය කරන්නේ යුනිවර්සිටි වල දැනුවත් කිරීම මත. ඒ නිසා යම් වෙනසක් වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම දැනගන්නවා. තවම මට පැහැදිලිව නම් ලැබිලා නැහැ ස්ට්‍රක්චර් එක වෙනස් වුණා කියලා හෝ සමරයිසින් එන්නේ නැහැ කියලා. ඒ නිසා පුතාලට යම් විශ්වාසයක් තියෙනවා නම් ස්ථිරවම සමරයිසින් එන්නේ නැහැ කියලා සමරයිසින් වෙන්නේ සූදානම් වන්න එපා. අනිත් දරුවෝ සමරයිසින් සඳහා සූදානම් වන්න. මොකද යම් වෙනසක් වෙයි. ඒක අපිට විභාගේ ඔන්න මෙන්න කරලා දැනුවත් කරයි පුතේ. තවම දැනුවත් කළා නෑ. ඒ වෙනස වෙන්නේ මේ කොවිඩ් එක නිසා. සමහර අපලට පැය ගන්න අඩු කරන්න පුළුවන්. පැය ගන්න අඩු කරනවා කියන්නේ ප්‍රශ්න අඩු කිරීමක් කරනවා. අන්න එහෙම යම් වෙනසක් වෙන්න පුළුවන්. ඒ අරින සිලබස් එකක් විදිහට තාම වෙනසක් කළා නැහැ. සාමාන්‍ය සිලබස් එක තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි. තව මොනවද පුතේ ගැටලු තියෙන්නේ? ඔය එපා වෙනවා කියන ඕනම පාඩමක් තේරෙන විදිහට මම කියා දෙන්නම්. සම්බන්ධ වෙලා බලන්න. අමාරු වෙන්නේ නැහැ පුතේ.
හොඳයි වෙනත් ප්‍රශ්න කවුරුත්ම එවල නැහැ. පුතේ මොනවා හරි අහන්න තියෙනවා නම් එවන්න. දැනට මම ඔය දීලා තියෙන සිලබස් එක අනිවාර්යයෙන්ම කරනවා. දැන් හිතන්නකෝ අපිට තව ටික දවසකින් සිලබස් එකේ මෙන්න මේ කොටස් ටික මේ පාර එක්සෑම් එකට එන්නේ නැහැ කිව්වොත් කොහොමත්ම ඔයාලගේ පේපර් එක පුතේ අඩු වෙයි. වෙලාව පැය පහමාරකට වඩා අඩු වෙවි පේපර්ස් කොටස් දෙක එනකොට. ඒ වගේම එන ප්‍රශ්නත් තරමක් අඩු වෙයි මේ කොරෝනා වසංගතය නිසා. එතකොට එන්නේ නැති ප්‍රශ්න තියෙයි. ඒක සමහරකට සමරාශයෙන් වෙන්න පුළුවන්. දැන් ඩයලොග්ස් තුනක් එනෝනේ. ඩයලොග්ස් තුන ඩයලොග් එකක් වෙන්න පුළුවන්. ලෙටර්ස් දෙකක් එනෝනේ. දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අවශ්‍යතාවයෙන් මත අපි සිලබස් එක අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් කරමු. දැනට මම පොදුවේ සිලබස් එක ලබා දුන්න සාමාන්‍ය අපිට කෙරෙන්න අවශ්‍ය කොටස් ටික. පුතේ ඔන්ලයින් එන්න බැරි වෙන අයට රිපීට් වීඩියෝ බලන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. හැමදාම නම් පුතේ මේ වීඩියෝ එකක් රෙකෝඩ් එකක් දෙන්නේ නැහැ. මම මේ අවශ්‍යම දවස් වලට පමණයි දෙන්නේ. විශේෂයෙන්ම අපි හිතමු ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාවක් තියෙනවා අකුණු ගහනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මම අමතර දේශනයක් දැම්ම කියලා හිතන්නකෝ. ඒතර ඒ දේශනයට මම දාන වෙලාවට හැමෝටම එන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ දවස්වල විතරයි පුතේ මේ අපි ඔන්ලයින් රෙකෝඩ් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් දවස්වලට රෙකෝඩ් එකක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම දේශනෙට සම්බන්ධ වෙන්නම වෙනවා. in the office කියලා දාන්න බැරිද අහනවා ද දාද්දි. පුතේ එතෙන්දී ද අවශ්‍ය නැහැ. කෙලින්ම in office දැම්මහම හොඳටම ප්‍රමාණවත්. දැන් අපි ඉස්සර ලියනකොට ලියන්නේ පුතේ to the school නේ. to the office නේ. දැන් එතකොට to the එකේ ද අවශ්‍ය නැහැ. to office දැම්මහම හොඳටම ඇති. ඒ කියන්නේ ඉංග්‍රීසි වල අලුත් අප්ඩේට් වලදී අපි ඒ විදිහට භාවිතා කරන්නේ නැහැ. අර shall එක වගේ තමයි භාවිතෙන් ඈත් වෙලා තියෙන්නේ. නමුත් ඒක භාවිතා නොකර අර විදියට දාන්න බැරි නැහැ. in the දාන්න පුළුවන් දැම්ම කියලා වරදකුත් නැහැ. අනිවාර්ය නැහැ. නැති වුණාට කමකුත් නැහැ. හොඳයි. පුතේ තාම මොනවා හරි අහන්න තියෙනවද? එහෙමනම් මට තවදුරටත් විශේෂයෙන් දැනුවත් කරන්න දෙයක් නැහැ පුතේ. අද දවස තුල දේශනය මම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලබන සතියේ සිට විශේෂයෙන් පොදුවේ ලින්ක් එක ලබා දීමක් කරන්නේ නැහැ. රිවිෂන් එකට සම්බන්ධ වෙන්න විස්තර එව්ව දරුවන්ට පමණයි ලබන සතියේ සිට රිවිෂන් ලින්ක් එක ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබත් සම්බන්ධ වෙනවා නම් 2021 රිවිෂන් කියලා ටයිප් කරලා 071 950 ෆෝන් නම්බර් එකට පුතේ මැසේජ් එකක් එවන්න 071 950 එමනම් මේ පාඩම හොඳින් ස්ටඩීස් කටයුතු කරගන්න අපි එමනම් ලබන සතියේ සුපුරුදු පරිදි රාත්‍රී 7ට සම්බන්ධ වෙමු. සියලු දෙනාට පුතේ සුබ රාත්‍රියක්. ඉතාමත් සීමිත කෙටි කාලයක් විභාගෙට තියෙනවා. උපරිම වැඩක් කරන්න, උපරිම මහන්සියක් ගන්න, ප්‍රයත්නවල නැතුව වැඩ කරන්න හොඳ ප්‍රතිඵලයකට අපිට යන්න පුළුවන්. එමනම් සියලු දෙනාටම පුතේ නැවත සුබ රාත්‍රියක්. මම මෙතනින් දේශනය අවසන් කරනවා. හොඳයි පුතේ ස්තුති කරපු සියලු ළමයින්ටම ටියුට් අවශ්‍ය තැන්වල ටියුට් ලබා දෙනවා. එහෙම නැත්නම් නෝට් කොහොමත් යනවා අවශ්‍ය තැන්වල ටියුට් ලබා දෙනවා. පුතේ එහෙමනම් 8:30ට තව දේශනයක් ආරම්භ කරන නිසා මම ලොග් අවුට් කරනවා. good night.